පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති පූර්ණ දායකත්වය ලබා දෙන්නේ පොතුහැර අරඹේපොළ පොතුකුඹුර පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්යිනී HMBM දසනායක මහත්මිය ඇතුළු ඥාති මිත්‍රාදීන් විසින්. ඒ අනුව එම පින්වත් පිරිස තමන් සූදානම් කරගත් මල්වට්ටිය අතීතයේ ශ්‍රී දලදා සමිඳුන් වැඩවිසූ මේ ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ විහාර මන්දිරයට පූජා කරවා චාරිත්‍රානුකූලව දේශකයන්න් වහන්සේට දහත් රට්ටියද පිළිගන්වා අප කෙරෙහි කරුණාවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට පාද නමස්කාර කොට ආරාධනා කරනු ලැබුවා. අපි දැන් සදහසිතින් තන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් ආජීවාට්ඨමක ශීලයේ සමාදන් වීම සඳහා නමස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා
සුච්චා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සුදස්සං වජ්ජමඤ්ඤේසං අත්නෝ පන දුද්දසං පරේසංහිසෝ වජ්ජානි ඕපුනාති යථා භුසං අත්නෝ පනචාදේති කලින්ව කිතවා සඨෝති. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි, ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙනයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. වෙනතනි ධර්ම දානය වගේම ධර්ම ශ්‍රවණය කිරීමත් මේ දෙකම මේ ශාසනය උගන්වා වදාළ මහා ශ්‍රේෂ්ඨ පින්කම් බව මනාව දෙන හඳුනාගත් නිසයි මේ පින්වත් පිරිස මේ වාගේ උදාර පින්කමක් ලංකාවාසී ලෝකවාසී සමස්ත සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සිදු කරන්න තීරණය කළේ. එමනම් මේ උතුම් ධර්ම දානමය පින්කම
ධර්ම ශ්‍රවණානිසංසමය පින්කම මේ කාරණා දෙකම මුදුන්පත් කරගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. බණ අහන අය නම් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම බණ අහන්න කියලා. ධර්ම දානමය පින්කම සිදු කරන අය නම් ශ්‍රද්ධාවෙන් ඒ කාර්යයට මුල පුරහම ඒ අයට ආනිසංස ලැබෙනවා. බණ අහන අය මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එමනම් ඒ උතුම් ප්‍රාර්ථනාව හිතේ තියාගෙන අපි මේ මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කරමු. එනතුනේ ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා යොදාගත් ගාථා රත්නය ධම්මපද පාළියේ සඳහන් වෙන තවත් ශ්‍රේෂ්ඨ බුද්ධ දේශනාවක්. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අංගුත්තරාප කියන ජනපදයේ වැඩ වාසය කරන කාලේ. භාග්‍යතුන් වහන්සේ මේ අංගුත්තරාප ජනපදයට වැඩම කරලා මේ ප්‍රදේශයේ තිබුණා සමම්පිච්ච මල් වනයක්. මේ සමම්පිච්ච මල් වනාන්තරයේ තමයි මේ වෙලාවේ වැඩ ඉන්නේ. මේ කාලේ භාග්‍යතුන් වහන්සේ මෙහාට වඩින්නේ මේ මෙණ්ඩක කියන සිටුතුමාටත් ඔහුගේ බිරිඳ චන්ද්‍රපදුමා දේවියටත් ඔහුගේ පුතණුවන්ටත් ඒ වගේම ලේලියටත් ඔහුගේ දාසයාටත් මිනිබිරියටත් මේ ජීවිතෙන් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගන්න පින් තියෙන නිසා ඒ අයගේ සංසාර ගමන කෙරවල කරවීමේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරවන්න තමයි භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් අංගුත්තරාප ජනපදයට මේ වෙලාවේ වැඩියේ. එතන සිටුතුමාට ආරංචි වෙනවා භාග්‍යතුන් වහන්සේ වැඩලා ඉන්නවා කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්න සූදානම් වෙනවා. මේ මෙන්නක සිටුතුමා පිළිබඳව කරුණු කිහිපයක් සිහිපත් කරනවා නම් අපේ ශාසනයේ සඳහන් කරන මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් තමයි මේ මෙන්නක සිටු විශාඛා සිටු දේවියගේ සීයා මෙන්නක සිටුතුමා කියලා කියන්නේ. මෙතුමාගේ මාලිගාව පිටිපස්සේ ඝන රත්තරන් එළුව පහළ වෙලා ඉන්නවා. පුංචි එළුව නෙමෙයි, අපි දන්නේ එළුව වගේ නෙමෙයි, ඇතෙක් වගේ, අස්සෙක් වගේ, ගවයෙක් වගේ මේ එළුව ලොකුයි. ඒ වගේම උසයි. එකිනෙකාගේ පිටෙන් පිට ගෑවෙන්න තරම් ළඟින් පහළ වෙලා ඉන්නේ. ධර්මයෙන් සඳහන් කරන කිරියක් පමණ වපුරන ප්‍රදේශය කියලා. ඉතින් මේ ප්‍රදේශයේ පුරාම මේ එළුව පිටෙන් පිට ගෑවෙන්න ඉන්නවා. සඳහන් කරනවා යම් අවශ්‍යතාවයක් වෙච්චහම මේගොල්ලෝ කටින් වමාරනවා තත්තරන්, රිදී, මුතු, මැණික්, ඇඳුම් පැළඳුම්, තලතෙල්, ගිතෙල්, උක්කකුරු මේ අවශ්‍ය සියලුම දේවල් කටින් වමාරනවා අවශ්‍ය වෙනකොට. මේ එක එළුවෙක් කොයිතරම් ප්‍රමාණයක් වමාරනවද මුළු ජම්බුද්වීපයටම බෙදන්න ඇති කියලා සඳහන් කරනවා. ඒ ප්‍රමාණය අති විශාල භූමියක්. ලෝකයේ මහද්වීප 4කටනේ බෙදන්නේ, දීප 4යි. ඒ දීප 4න් එකක් තමයි ජම්බුද්වීපය කියලා කියන්නේ. මුළු ලෝකෙම මේ දීප 4ටයි බෙදෙන්නේ. එhmenan ජම්බුද්වීපය කොච්චර ලොකුද කියලා හිතන්න ඕනේ. මේ මුළු දඹදිවටම ඇති මේ එක්කෙනෙක් වමාරන ප්‍රමාණය. මේ වාගේ විශාල එළුව ප්‍රමාණයක් මේ අවශ්‍යතාවයක් ඇති වෙච්ච ගමන් මේ සංග්‍රදී, මුතුමැණික්, ඇඳුම් පැළඳුම්, තලතෙල්, ගිතෙල්, හුක්කකුරු වගේ දේවල් වමාරනවා. ආහාර පාන තවත් ඇතුළුව. මේ විදිහේ මහා පුණ්‍ය ස්කන්ධයක් උරුම කරගෙන ඉපදිච්ච නිසා තමයි මෙන්නක කියලා නම තියෙන්නේ. ඉතින් මේ වාගේ ආනිසංස ලබන්න මෙතුම කරාපු පින්කම් මොනවද? මේ දේශනාව තුළ
මේ අත්හැරීම කියන කාරණාව පැහැදිලි කරනවා ආකාර දෙකකින්. එන්න සඳහන් කරනවා මෙතුමා පෙර විදර්ශී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලේ අතීතයේ ගොඩාක් අතීතයේ ඉපදිලා ඉන්නවා අවරෝජ කියන නමින්. අවරෝජ කියන කෙළඹියාගේ බෑන නැත්නම් අවරෝජ කියන ගෘහපතියාගේ බෑන මාමණ්ඩිගේ නමත් බෑනගේ නමත් දෙන්නගේම නම අවරෝජ. ඉතින් මේ මාමණ්ඩි එක දවසක් තීරණය කළා බුදුපාමොක් මහා සංඝයා වෙනුවෙන් බුද්ධ මන්දිරයක් හදන්න. දැන් මන්දිරේ වැඩ පටන් අරගෙන බොහෝම උත්කර්ෂවත් ඊටාම තේජාන්විත ලීලාවෙන් බුද්ධ මන්දිරේ නිර්මාණය වෙනවා. මේක දකින අවරෝජ බෑනට හිතෙනවා මාමණ්ඩිගේ පින්කමට මමත් උදව් කළොත් හොඳයි. එහෙම කියලා ගිහිල්ලා මාමණ්ඩිට කියනවා මාමේ අපි දෙන්නම එකතු වෙලා මේ බුද්ධ මන්දිරේ හදමු. ඒකට අපි දෙන්නටම පින් සිද්ධ වෙනවානේ. ඒ වෙලාවේ මාමණ්ඩි කියනවා බෑනෝ මම මේකට වෙන කවුරුවත් සම්බන්ධ කරන්නේ නැහැ. මේක මම තනියමම කරලා මට තනියම අත්පත් කරගන්න ඕනේ කුසලයේ. මේකට වෙන කවුරුවත් සම්බන්ධ කරගන්නේ අමනාප වෙන්න එපා කියලා මතක් කළා. ඒ වෙලාවේ අවරෝජ බෑනනුවන් කල්පනා කරනවා කමක් නැහැ ඒක මාමණ්ඩිගේ කැමැත්තනේ. මෙතන මේ මාලිගාව මාමණ්ඩි හදලා ඉවරුනාට පස්සේ මමත් මෙතන හදනවා ශාලාවක්. බණ අහන අයට ඉන්න ශාලාවක් හදනවා. ඒ ශාලාවේ නම කුංජර කියලා නම් කරනවා කුංජර ශාලාව. මාමණ්ඩිගේ වැඩේ නිමා වෙනකන් මෙයා පිරිස් අරගෙන කැලෑවට ගිහිල්ලා දෙවදඬු කපලා ඒ සියලු දේවල් සම්පූර්ණ කරලා සම්පාදනය කරගෙන මාමණ්ඩිගේ වැඩේ නිමා වුණා. දැන් මෙයා ශාලාව හදන්න පටන් ගත්තා. විශාල ශාලාවක්. ශාලාවේ වැඩ ඉවරයි දැන්. සඳහන් කරනවා මේ ශාලාවේ පිහිටවල තියෙන එක කණුවක් රත්තරන් කියලා. තව කණුවක් රිදී. තව කණුවක් මැණික්. රන් රිදී මැණික් ඔබ්බෝල තමයි හදලා තියෙන්නේ. එතකොට පරාල යටලි බාල්ක රීප්ප උළු මේ සියලුම දේවල් වලට රත්තරන් ඔබ්බෝල තියෙනවා. කොත පලන්දවන තැන ඝන රත්තරන්ින් නිර්මාණය කරලා තියෙන්නේ. කොත් කැරැල්ල පබළු වලින් නිර්මාණය කරා කියලා සඳහන් වෙන්නේ. මේ වගේ මහා රුම පුදුම ශාලාවක් හදන්නේ. මේ ශාලාව මැද්දේ ධර්මාසනයක් තියන්න මණ්ඩපයක් හදනවා. අපි දකින්නවනේ ධර්මශාලාවක ධර්මාසනේ තියන්න ටිකක් උස මණ්ඩපයක් තියෙනවා. ඉතින් මෙයත් මණ්ඩපේ හදනවා. මේ මණ්ඩපේ තනිකරම නිමා කරන්නේ මැණික් වලින්. මැණික්මය මණ්ඩපයක් හදලා ඒ මණ්ඩපේ මත ධර්මාසනේ තැන්පත් කරලා තියෙනවා. ඒ ධර්මාසනේ කකුල් හතර සහ මේ දෙපැත්තේ ඇඳි දෙක මේ සියල්ලම ඝන රත්තරන්ින් නිර්මාණය කරන්නේ. හේතු වෙන කොටස සඳුන් ලීයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. මෙහෙම සකස් කරපු මහා අරුම පුදුම ධර්මාසනයක්. මේ ධර්මාසනේ යට රත්තරන් එළුව 4 දෙනෙක් ඉන්නවා. ධර්මාසනේ යට. ඒගොල්ලෝ සමහරලාට මේ පාද වලට අත තියාගෙන වගේ තමයි ඉන්නේ ඔසවගෙන ඉන්නවා වගේ. ඊළඟට පාපුටුවක් තියෙනවා. පාද තියාගන්න පුටුව. මේ පාපුටුව යටත් රත්තරන් එළුව දෙන්නෙක් ඉන්නවා. ධර්මාසනේ වටේට රත්තරන් එළුව 6 දෙනෙක් ඉන්නවා. මේ විදිහට තමයි මණ්ඩපේ හදලා ධර්මාසනේ හදලා මේ කටයුතු නිමා කරලා තියෙන්නේ. සියලුම කටයුතු නිමා කරලා විදර්ශී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා 68000 වැඩමවගෙන ගිහිල්ලා මාස 4ක් තිස්සේ මේ 68000ක් භික්ෂූන් වහන්සේලාට එක දිගටම දන් දෙනවා. 68000කට 4 මාසයක් තිස්සේම එක දිගටම දන් දෙනවා. පින්කම ඉවර කරනකොට උන්වහන්සේලා සියලුම දෙනා වහන්සේලාට තුන්සිවුරු පූජා කරලා පින්කමේ කටයුතු නිමා කෙරුවා. මෙන්න මේ පිරිස තමයි මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදින්නේ. අප්‍රමාණ දීර්ඝ කාලයක් දෙව්ලොව සැරිසරලා නැවත බරණැස් නුවර සිටුවරයා හැටියට මෙයා උපදිනවා. බරණැස් සිටු හැටියට උප්පත්තිය ලැබලා බොහෝම සතුටින් ධන දාන්‍ය ආදීන් ආඩ්‍යව රජුරුවන්ගේ රාජ්‍ය සේවය කරගෙන මෙයා කටයුතු කරනවා. එක දවසක්
රජමැදුරට යනකොට නැකත් බලන කෙනා රජමැදුරින් ඉඳලා ආපහු එනවා. ඒ වෙලාවේ අහනවා ආචාර්යනි නැකත් බැලුවද කියලා ඇහුවා. ආචාර්යවරයා ප්‍රකාශ කරනවා බැලුවා. මගේ රාජකාරියනේ නැකත් බලන එක. නැකත් නොබලව වෙන මොනව කරන්නද? මම නැකත් බැලුවා. ආචාර්යනි බැලුවේ නැද්ද මගේ රට ගැන? අනාගතේ කොහොමද කියලා. අපි එකත් බලමු කියලා බැලුවා. බලලා කියනවා තව අවුරුදු 3කින් නම් දුර්භික්ෂ බයක් එළඹෙන බවක් පේනවා. අවුරුදු 3කින් දුර්භික්ෂයක් එළඹෙනවා. හැබැයි ඒක බොහොම භයානක දීර්ඝ දුර්භික්ෂයක්. මේ වෙලාවේ සිටුවරයා කල්පනා කරනවා එහෙනම් මේ අවස්ථාව දිනන්න ඕනේ. මාලිගාවේ තිබිච්ච සියලුම වී ජාති එළියට දාලා වගා කළා. මුදල් වලටත් වී ගෙනල්ලා වගා කළා. වගා කළා දැන් ගෝයන් කපලා විශාල බෙත කඳු මේ මහ පොළොව උඩ හදලා තියෙනවා ගබඩාවල් 1250ක්. මේ ගබඩාවල් 1250ම වහලේ මට්ටමට එනකම්ම තනිකරම වී ප්‍රෝලා වැහුවා. තව වී ඉතුරුයි. කටාරම් වාගේ දේවල් වලට කලගෙඩි වාගේ දේවල් වලට දාලා මහ පොළොවේ වතුර යන්නේ නැති වෙන්න වැළලුවා. තව ඉතුරුයි. පස් කපාගෙන ඇවිල්ලා වතුර දාලා වීත් ඒ පස් වලට කලවම් කරලා වතුරයි පසුයි වී එකට අනලා බිත්ති වලට ගැහුවා මැටි ගහනවා වගේ. මේ විශාල ධනස්කන්ධයක් තියෙනවා. හැබෑවටම 3 මාසෙ ආසන්න වෙනකොට දුර්භික්ෂයත් පටන් ගත්තා. දැන් නාගන්නවත් වතුර ටිකක් නෑ. මහ පොළොව කර වෙලා වේලිලා ගිහිල්ලා. දැන් කොයිතරම් කාලයක් දුර්භික්ෂය තිබුණද කියනවනම් සිටුතුමාගේ 1250ක් ගබඩාවල තිබිච්ච සියලුම වී ඉවරයි. මහ පොළොවේ වලල්ලා තිබිච්ච වලං මුට්ටි වල තිබිච්ච සියලුම වී අරගෙන එව්වා ආහාරයට අරන් ඉවරයි. සිටුතුමා මේ වෙලාවේ සේවකයන්ට කතා කරලා කියනවා මට තවත් ඕගොල්ලෝ මාලිගාවේ තියාගෙන බඩගින්නේ මැරෙන්න දෙන්න බෑ. ඒ නිසා දරුමල්ලොත් අරගෙන පිට වෙන්න තම තමන් කැමති තැන්වල මොනවා හරි හොයාගෙන කාලා ජීවත් වෙන්න. ඒගොල්ලෝ සිටුතුමාගේ පණිවිඩය අහලා මාලිගාවෙන් පිට වෙලා ගියා. සිටුතුමා කියනවා වැස්ස වතුර වැටුනහම එන්න. ඔය ඉන්න ප්‍රදේශවල ගොවිතැන්පත් කරගෙන ජීවත් වෙනවා නම් ඒගොල්ලෝ නතර වෙන්න නැවත මාස් වාගෙන එන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා නම් එන්න. මේ සිටුතුමාට හිටියා පුන්න කියලා 16ක්. හැබැයි මේ 16 නම් තීරණය කරනවා බඩගින්නේ වේලිලා මරුණත් මං සිටුතුමා දාලා යන්නේ නැහැ. මේ අර පිරිස පිටත් වෙලා ගියා. තව දවස් දෙකක් ගියා සිටුතුමා රාජ්‍ය සේවයට පිටත් වුණා. ඉතින් හරියට බඩගින්නේ සිටුමාලිගාවේ දවසක් කර දවසක් තමයි කෑම කනවා වගේ තරමට ඇවිල්ලා තියෙන්නේ. දැන් සිටු බිරිඳ අර බිත්තිවල ගහලා තියෙන මැටි සූරලා අරගෙන හොදලා වී බේරලා වී වේලලා වී කොටලා එහෙම තමයි දැන් මේ දවස්වල ආහාර ගන්නෙ. දැන් මේ වෙනකොට බිත්තිවල ගහලා තිබිච්ච මැටිත් ඉවරයි ඔක්කොම සූරලා. සිටුතුමා එක දවසක් රාජ්‍ය සේවයට ගිහිල්ලා ඇවිල්ලා දේවියට කියනවා මට නම් ඉන්නම බෑ. මට හරීම බඩගිනි දැන්. මොකවත්ම නැද්ද ගේ හරිය කියලා ඇහුවා. ඒ වෙලාවේ සිටු දේවිය කියනවා ස්වාමීනි බලලා එන්නම්. ස්වාමීනි හාල් නැලියක් නම් තියෙනවා. අවකාල් දෙකක්. හාල් නැලියක් නම් තියෙනවා. කැඳ බොනවා නම් වේල් දෙකකට ඇති. බත් කනවා නම් එක වේලෙන් ඉවරයි. බොහොම ටිකයි තියෙන්නේ දැන්. සිටුතුමා මේ වෙලාවේ කියනවා දැන් සිටු ගෙදරත් මෙහෙමනම් නගරේ අනික් අය කොහොමද කියලා අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ බඩගින්නේ මැරිලා වැඩි පිරිසක්. සිටුතුමා කියනවා අදයි හෙටයි කැඳ බීවා කියලා අනිද්දාට බොණ්ඩ දෙයක් නැහැනේ. ඒ කියන්නේ මැරෙනවමයි බඩගින්නේ. ඒ හින්දා මැරෙන එක ඔන්න ඔහි බත් කාලම මැරෙමු. ඒ හින්දා ඔය ටික බතක් හැටියට උයන්න. බිරිඳ මේක සිටු දේවිය බත් ඊවා. ඊවර පස්සේ සිටුතුමා කියනවා ඔක කොටස් 5කට බෙදන්න. සිටුතුමාට කොටසයි, බිරිඳට කොටසයි, පුතාට කොටසයි, ලේලියට කොටසයි, 16ට කොටසයි. කොටස් 5කට බෙදුවා. කොටස් 5කට බෙදලා සිටුතුමාගේ කොටස වළඳන්න සූදානම් වෙන වෙලාව. මේ වෙලාවේ ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ නමක් සමාධියෙන් අවදි වුණා. මේක අති සුවිශේෂී මොහොතක් මේ සමාධියෙන් අවදි වෙනවා කියන එක.
මේ වෙලාවට දම්පැන් දුන්නොත් ඒ අයට සිටු තනතුරු සෙනවිරත් තනතුරු ලැබෙන්නේ. රන් රිදී මුතු මැණික් සීමාවක් නෑ ලැබෙන තරම්. අපි වෙනතුන් අහලා තියෙනවා. පුන්නදාසයාගේ කතාව. මේ වගේ දුප්පත් අය මේ සුමන කියන දුප්පතාගේ දාණය දුප්පත් අය මේ සමාධියෙන් අවදි වෙච්ච මහරහතන් වහන්සේලාට දන් දීලා ඉවර වෙනකොට රටේ මහ සිටුවරු සුමන කියන පුන්න කියන මහ දුගියා දාන ඉවර වෙනකොට නගරේ ඉන්න මහ සිටුවරයා බවට පත් වෙනවා. මෙතෙක්කල් මහ දුගියා දානින් පස්සේ මහ සිටුවරයා. ඒ තරම් සම්පත් හම්බ වෙන්නේ මේ සමාධියෙන් අවදි වෙච්ච වෙලාවේ දම් වේලක් දෙන්න පුළුවන් නම්. හේතුව තමයි සමාධියට සමවැදුණා කියලා කියන්නේ 7 දවසක්ම දන් වළඳන්නේ නැහැ. 7 දවසක් දන් වළඳන්නේ නැති වුණාට සමාධි සුවය නිසා කුසේ වේදනාව දැනෙන්නේ නැහැ. හැබැයි සමාධියෙන් අවදි වෙච්ච ගමන් මේ උදර පටලයේ දැවිල්ලක් අල්ලමින් පෙරලෙන්න පටන් ගන්නවා. අප්‍රමාණ කුසගිනි වේදනාව නිසා. සමාධිය නෙවෙයි ඉන්නේ. ඒ නිසා මේ සමාධියෙන් අවදි වෙච්චා මහෝත්තමයන්න් වහන්සේලා ලෝකෙ දිහා බලනවා. අද කාටද පිහිට වෙන්නේ කියලා. උන්වහන්සේ දන්නවා අද මට දන් වේලක් දුන්නොත් ඒ පුජ්‍යලයාට ලැබෙන සම්පත මෙච්චරයි කියලා දන්නවා. දුප්පතෙක් හොයාගෙනම තමයි යන්නේ. ඉතින් කාටද පිහිට වෙන්නේ කියලා බලන එක සිරිතයි. ඉතින් ගන්ධමාදන පර්වතයේ ඉඳලා සමාධියෙන් අවදි වෙච්ච මේ පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා අද දානේ ලැබුණේ නැත්නම් මං පිරිනවම් පානවා. අනිත් කාරණාව තමයි මේ සමාධියෙන් අවදි වෙච්ච දවසේ කවුරුවත් දන් දුන්නේ නැත්නම් උන්වහන්සේ පිරිනවම් පානවා. පසේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා ලෝකෙ දිහා බලනවා ලෝකයට අනුකම්පාවෙන්. එදා දවසේ උන්වහන්සේට දානයක් ලැබුණොත් පිරිනවම් පානවා. මොකද සඳහන් කරනවා ධර්මයේ 7 දවසක් ආහාර නැතුව ජීවත් වෙලා මිනිහෙක් 8 වෙනි දවසේ මේ ලෝකේ තියෙන පෝෂණීයම ආහාර දුන්නත් ඒ මනුස්සයා ජීවත් කරවන්න බැහැ කියලා. දවස් 7ක් ඇතුළත අනිවාර්යයෙන්ම ආහාරයක් ලැබෙන්න ඕනේ. දෙවියන් පිළිබඳව සඳහන් කරනකොට පැහැදිලි කරනවා දවසකට වේලක් කන්න ඕනේ කියලා. ඉතින් අපිට නම් දවසකට වේලක්වත් නොකා හිටියද ඉන්න පුළුවන්. නමුත් දෙවියන්ට එහෙම බෑ. අද දවසේ වේල කෑවේ නැත්තම් චුත වෙනවා. ඉන්න දවසකට වේලක් දෙවියෝ කෑම කන්න ඕනේ. ඉතින් අපේ වගේ පැය 24ක වේලක් නෙමෙයිනේ තියෙන්නේ. අඩුම අවශ්‍ය තියෙන දිව්‍ය ලෝකේ දවසක් වෙන්න කොච්චර කල් යනවද? මනුස්ස වර්ෂ 50ක් ඕනේ. අපේ අවුරුදු 50ක් තමයි උන්වහන්සේලාට දවස. ඒ කියන්නේ එදා දවසේ ආහාර ගත්තේ නැහැ කියලා කියන්නේ මනුස්ස වර්ෂ 50කින් ආහාර අරන්නේ. ඉතින් ඒ නිසා ඒ වේල ආහාරයට ගන්න ඕනේ. ගන්න බැරි වුණොත් චුත වෙනවා. ඉතින් සඳහන් කරනවා මේ දෙවිවරු වැඩියෙන්ම චුත වෙන්නේ කෑම කෑවෙන්නේ නැති හින්දා කියලා. ඒ සැප වැඩි නිසා කෑම අමතක වෙනවා. තරං සැපයි තියෙන දිව්‍ය ලෝකේ. කෙසේ වෙතත් මේ රහතන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේට අද දානයක් පූජා කරන කෙනා අප්‍රමාණ භාග්‍යවන්තයි. උන්වහන්සේ අරමුණු කෙරුවා මුළු ජම්බුද්දීපේ පුරාම කොයි ගෙදරද බත් යන්නේ කියලා. පින්නතුනි මේ අරමුණු කරන වෙලාවේ ජම්බුද්දීපේ එකම ගෙදරක හැර වෙන කිසිම ගෙදරක බත් නැහැ. ඒක හිතා ගන්නකො දුර්භික්ෂයේ තරම කිසිම ගෙදරක බත් නැහැ. ඒ වෙලාවේ මේ සිටු ගෙදර බත් වේලා තියෙනවා. එකම සිටු ගෙදරක හාල් නැලියක බතක් වේලා පහට බෙදලා තියෙනවා. ඒ වෙලාවේ බලනවා උන්වහන්සේ ඒ අය ශ්‍රද්ධාවන්තද? පසේ බුදුරජාණන් වහන්සේ බලන්නේ දැන් මං යනවා හේ. ශ්‍රද්ධාවන්තද? ශ්‍රද්ධාවන්තයි නම් සතුටින් දාන්නේ දෙනවා. ශ්‍රද්ධාව නැත්තම් බනිනවා. මේ වෙලාව බනින වෙලාවක් නේ. මේ බඩ පෙරලි තියෙන වෙලාවක් කැම නැතුව. ඒ වෙලාවේ කැම්පින් ගන්න අතට අරගෙන බත් කටක් හරි කන්න ලෑස්ති වෙනකොට දොරකඩ මිනිස්සෙක් නෙමෙයි බලු පැටියෙක් ඇවිල්ලා හිටගත්තත් කේන්ති යනවා. එහෙම වෙලාවක් මේ. කොයි තරම් උච්චතම තැනද කියලා හිතන්න ඕනේ. පසේ බුදුරජාණන් වහන්සේ බලනවා ශ්‍රද්ධාවන්තද? ශ්‍රද්ධාවන්තයි. මොකද උන්වහන්සේටත් මේ සිටු ගෙදරින් බත් වේල ලැබුණ නැත්නම් පිරිනවම් පානවා. මම මේ ගෙදර ගියොත් මට දානේ ටිකක් දෙයිද කියලා බැලුවා දෙනවා. දැන් සිටුතුමාගේ කොටස අතට අරගෙන සිටුතුමා ආහාර අනුභව කරන්න සූදානමින් වාඩි වෙලා ඉන්න වෙලාව. සිටුතුමා පිඟානෙන් ආහාර අනුභව කරන්න ලෑස්ති වෙනකොටම දොරකඩට ගිහිල්ලා පහළ වුණා උන්වහන්සේ. දැක්ක බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා.
ගමම්ම නැගිටලා ආව භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බැලුව පාත්‍රයේ තව මුකුත් ලැබිලා නැහැ. ඒ වෙලාවේ පාත්‍රය අතට අරගෙන වැඩමවගෙන ගිහිල්ලා වාඩි කෙරුව ආසනේ වාඩි කරවලා රත්තරන් දරණුවක් උඩ තියාගෙන තමන්ගේ ආහාර ටික අරන් ඇවිල්ලා කියනවා ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ දානි පිළිගන්න ඕනේ. ස්වාමීනි සංසාරේ කවර දවසකවත් මෙන්න මේ වගේ දුර්භික්ෂයකට නම් මට මුහුණ දෙන්න ලැබෙන්න එපා. ස්වාමීනි කවර කවම දවසකවත් ජීවත් වීම සඳහා මගේ අත් දෙක මහන්සි කරලා වැඩ කරන්න මට අවස්ථාව ලැබෙන්න එපා. ස්වාමීනි පිපෙන්න ආසන්න වෙච්ච සමම්පිච්ච මල් කැකුළු වගේ බත් පිරිච්ච භාජන අරගෙන ධාන්‍ය අරගෙන මේ ලෝක සත්‍යයට කැම දෙන්න මට වාසනාව උදා වෙන්න ඕනේ. ස්වාමීනි අති භයානක සංසාර සාගරයේ දුර්භික්ෂයන්ට මං කවදාවත් මුහුණ නොදෙන්න ඕනේ. ස්වාමීනි මගේ බිරිඳ නිවන් දක්නා ජාති දක්වාම මගේ බිරිඳ වෙන්න ඕනේ. මගේ පුතා නිවන් දක්නා ජාති දක්වාම පුතා වෙන්න ඕනේ. මගේ ලේලි නිවන් දක්නා ජාති දක්වාම මට ලේලිය වෙන්න ඕනේ. මගේ දාසයා නිවන් දක්නා ජාති දක්වාම මගේ දාසයා වෙලා උපදින්න ඕනේ. මේ ප්‍රාර්ථනා ටික කරලා දාන ටික පිළිගන්නනකොට භාගයක් පිළිගන්නකොට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරන සිටුතුමනි ඇති. ඒ වෙලාවේ මතක් කරනවා ස්වාමීනි හාල් නැලියයි මේක 5 දිනකට බෙදලායි තියෙන්නේ. මේක අපි දෙන්නට බෙදා ගන්න තරම් ආහාරයක් මේකේ නැහැ. මේක බෙදාගෙන වැළඳුවත් මගේ ජීවන සුවය එක දවසයි තියෙන්නේ. ස්වාමීනි මට මෙලොවට සංග්‍රහය එපා. මගේ පරලෝකයේ දියුණු වේවා, පරලෝක ජීවිතයේ දියුණු වේවා. මේ ටිකත් අනුකම්පාවෙන් බාර ගන්න. දාන ටික පිළිගන්නවා. මේක අහගෙන හිටියා බිරිඳ. මගේ සැමියා කුසගින්න ඉන්නකොට මං කොහොමද කෑම කන්නේ? අරගෙන ආවා යාගේ ආහාර ටික. ඒකත් පස්සේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි බත් පතක් බෙදාගෙන ඒ බත් පතින් මුළු ජම්බු දීපේටම මම බත් බෙදනවා. මුළු දඹදිව වැස්සන්ගේම පිඟන් වලට බත් බෙදුවත් මගේ බත් පතේ බත් අඩු නොවේවා. මේ ස්වාමියා මට ස්වාමි වේවා, මගේ පුතා මගේ ලේලි, මගේ දාසයා මට දාස වේවා. මේ වගේ ඒ ප්‍රාර්ථනාවම කරනවා. මේක අහගෙන ඉන්නවා පුතා. අම්මා තාත්තා කන්න නැත්තම් මට කන්නත් බෑ. ඒකත් ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි මේ පිණින් මං යම් දවසක කහවණු දහසක් අරගෙන පැසක දාගෙන මේ ජම්බු දීපේම සත්‍යයට ඉල්ලන තරම් කහවණු ලක්ෂ ගණන් බෙදා ගිහිල්ලා හැන්දෑවේ ඇවිල්ලා මගේ කහවණු පැස බලනකොට මම දාගත්ත කහවණු 1000 එහෙම්මම තියෙන්න ඕනේ. සත්‍යයට ලක්ෂ ගණන් බෙදන්න ලැබෙන්න ඕනේ. මගේ කහවණු 1000 අඩු නොවෙන්න ඕනේ. මේක අහගෙන ඉන්නවා ලේලි. ලේලිත් ඇවිල්ලා තමන්ගේ ආහාර ටික පාත්‍රයට පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. ස්වාමීනි මම යම් දවසක වී පැසක් අරගෙන මේ ජම්බුද්දීපේ මිනිස්යන්ට වී බෙදන්න පටන් ගත්තොත් මුළු දඹදිවටම ඇති වෙනකන් වී බෙදුවා. මගේ පැසේ දාගත්ත වී ටික අඩු නොවෙන්න ඕනේ. මේක අහගෙන ඉන්නවා 16 එයාගේ ආහාර ටිකක් ගෙනල්ලා පාත්‍රයට පූජා කරනවා. පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි මේ දානි දුන්න පිණින් මං යම් දවසක හරක් බානක් අරගෙන කුඹුරු හාන්න පටන් ගත්තොත් ඔරුවක් වගේ හීතලේ ඔරුවක් වගේ විශාල වෙන්න ඕනේ. මම හීතලේ බිම තියෙන තැන ඔරු කඳන් 3ක් වගේ විශාල හීතලයකින් පස් පෙරලෙන්න ඕනේ. ඉන් මදක් ඈතින් ආයෙත් ඔරු කඳන් 3ක් වගේ විශාල හීතලයකින් පස් පෙරලෙන්න ඕනේ. ඒ අතර මැද්දේ ඔරු කඳක් වගේ විශාල හීතලයකින් පස් පෙරලි හාන්න මට ලැබෙන්න ඕනේ මිනිසුන්ට උපස්ථාන කරන්න උපකාර කරන්න. මේ ප්‍රාර්ථනාව කරලා දානි පූජා කරනවා මේ සියලු දෙනාම. ඉතින් මේ කාරණාවෙන් අපිට අවධාරණය කරනවා පින්කමක් කරලා මහත් වූ ප්‍රාර්ථනාවක් කරන්නම කියලා. එහෙනම් අපි සියලු දෙනාම පින්කමක් කරලා අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනාවක් කළ යුතුමයි. ඉතින් පස්සේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මේ ආහාර නැතිම වෙලාවේ මේගොල්ලෝ දන් දුන්නේ. ඉතින් මේ ධර්ම කාරණාව හරි ගැඹුරුයි, සාකච්ඡා කරන්න දීර්ඝයි. වැඩියෙන් ආනිසංස ලැබෙන්නේ දෙන්න බැරිම දේ දෙන්න පුළුවන් නම් තමයි සැබෑම අත්හැරීම වෙන්නේ. දෙන්න බැරිම දේ. මංගාව සම්පත් ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් මංගාව හාල් සේරු 10ක් තියෙනවා.
මට තව දුප්පත් මිනිහෙකුට හාල් කාලක් මේකෙන් දුන්නා කියලා මට හාල් සේරු 10ක් තියෙනවනේ. ඒක ඒ තරම් අත්හැරීමක් වෙන්නේ නැහැ පින්නතුනි. මංගාව තියෙන හාල් කාලයි. මගේ දරුවෝ බඩගින්නේ, මගේ බිරිඳ බඩගින්නේ, මගේ සේවකයෝ බඩගින්නේ මේ හාල් කාලෙන් අද කන්න දෙන්න තියෙන්නේ. නමුත් තව අහිංසක පවුලකට කන්න කියලා මගේ හාල් කාල අත්හැරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි සැබෑම අත්හැරීම. එහෙනම් අර සිටුතුමාගේ බත් පිඟාන අත්හැරීම, සිටු දේවියගේ, පුතාගේ, බිරිඳගේ, ලේලිගේ මේ මෙතන තියෙන සැබෑ අත්හැරීමයි. එහෙනම් දෙන්න බැරිම දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ දේ දෙන්න. ඒදාර තමයි දානේ සම්පූර්ණ වෙන්නේ. දරුවෙක් දෙන්නම බෑ කාටවත්. කිසි කෙනෙකුට කවුරු මොනවද දුන්නත් දරුවෝ දෙන්න බෑ. අත්හැරලා සාසනෙට හරි දෙන්න. ඒකේ තියෙන අප්‍රමාණ ප්‍රයෝජනයක්, අප්‍රමාණ කුසලයක්. ඒ නිසා හැම වෙලාවෙම ජීවිතේ දෙන්න බැරි දේ දෙන්න බලන්න. සාමාන්‍ය අපේ චරිත වෙලා තියෙන හරියට දෙනවා. නමුත් හොඳමම ටික තියාගෙන දෙන පුරුද්දක් අපි ගාව තියෙන්නේ. ඉතින් ආත්ම වංචාවක් කරගන්නවා දුන්නා. මං හරියට දුන්නා. නමුත් අත්හැරිලා නැහැ. මේ පිරිස මෙරිලා ගිහිල්ලා ආපහු දෙව්ලොව සැරිසරලා අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ ඉපදුනාට පස්සේ තමයි මේ ඉපදිලා මෙණ්ඩක සිටු බවට පත් වෙලා අර විදිහට සම්පත් ලබන්නේ. ඉතින් මේ මෙණ්ඩක සිටුතුමා බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. භාග්‍යතුන් වහන්සේ මේ නගරයට වැඩියා කියලා ආරංචි වෙනකොට ඒ යන වෙලාවේ මග දිගට ඉන්න අන්‍ය තීර්ථකයෝ මෙයාට කියනවා යන්න එපා. උන්වහන්සේ මුණ ගැහෙන්න යන්න එපා. ඔබ අපේ නිසා අපි අතහැරලා උන්වහන්සේ ගාවට යන්න එපා. ඔබ ක්‍රියාවාදී නමුත් අක්‍රියාවාදී බුදුරජාණන් වහන්සේ ළඟට යන්න එපා. මේ සිටුතුමා එදා දන් දෙනකොට තව ප්‍රාර්ථනාවක් කරනවා, ස්වාමීනි යම් දවසක 1250ක් කොටු අගුල් අතුගාලා පිරිසිදු කරලා දොරවල් ඇරලා තියලා මම ඉස්සෝදලා නාගෙන ඇවිල්ලා මේ කොටු අගුල් ගාව හිටගෙන අහස දිහා බලනකොට මගේ කොටු අගුල් සියල්ලම රත් හැල් වලින් පිරලා ඉතිරෙන්න ඕනේ කියලා. දැන් මෙයාගේ 1250ක් ගබඩා තියෙන ඔක්කොම දැන් හිස්නේ. ඒවා කවදාවත් හිස් වෙන්න එපා කියලා මේ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා මෙයා එක දවසක් කල්පනා කරනවා මගේ අතීත පින් පරීක්ෂා කරන්න ඕනේ. ගබඩාවල් ගාවට නාගෙන ගිහිල්ලා ගබඩාව ළඟ හිටගෙන මෙයා ප්‍රාර්ථනාවක් කරනවා අතීතයේ යම් දානයක් දුන්නා නම් අතීතයේ මහත් වූ අත්හැරීමක් කළා නම් ඒ කුසලයක් මට තියෙනවා නම් විපාක දෙන්න ඕනේ කියලා අහස දිහා බලනකොට අහසින් රත් හැල්ල ඇවිල්ලා වැක්කිරලා ගබඩා 1250ම පිරලා ඉතිරිලා යනවා. හරිම සතුටුයි. කල්පනා කරනවා සංසාරේ මං තනියම පින් කෙරුවා නෙමෙයි. මගෙත් එක්ක සංසාරේ පින් කරපු පිරිසයි අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒක බලන්නත් එක්ක පරීක්ෂා කරන්න ඕනේ කියලා බිරිඳට කතා කරලා කීවා. ඔබ කරපු සසර පිනක් තියෙනවා නම් ඒ පින පරීක්ෂා කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ බිරිඳ මේ හාල් ටිකක් උයාගෙන බත් බෙදාගෙන තීරණය කරනවා නගර වැස්සන්ට බත් බෙදන්න. බෙදනවා මාලිගාවටම බෙදනවා, ගමටම බෙදනවා, රටටම බෙදනවා, මුළු ජම්බු දීපේටම බෙදනවා. බත් පිඟාන අඩු වෙන්නේ නැහැ. ලේලිත් එහෙමයි. ප්‍රාර්ථනා කරපු විදිහට වී පැසක් අරගෙන ජම්බු දීපේටම වී බෙදුවා. මල්ලි තියෙන වී අඩුන්නේ නැහැ. පුතත් එහෙමයි. කහවණු 10ක් අරගෙන ජම්බු දීපේටම කහවණු බෙදනවා. කවදාවත් කහවණු අඩු වෙන්නේ නැහැ. 16ගේ ප්‍රාර්ථනාව අර විදිහට කුඹුරු හාන්න අර පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඉතින් අර පස්සේ බුදුරජාණන් වහන්සේ ගන්ධ මාදන පර්වතයට වඩින්න ලෑස්ති වෙනකොට මේගොල්ලන්ට ආශිර්වාදයකුත් කළා. ඔබ සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. දැන් මේක ගෙදරකම ජම්බුද්දීපේ මහල් කාලා ඊවේ. ඒක දුන්නානේ මට. මේගොල්ලන්ට තවත් ප්‍රීතිය වැඩි වෙන්න ඕනේ කියලා 이르දියක් දක්වනවා. මම ගන්ධ මාදන පර්වතයට වඩිනකම්ම මේගොල්ලන්ට පේන්න ඕනේ. උන්වහන්සේ වඩිනවා මේ ඇස් දෙක ඉස්සරහා වගේ පේනවා. ගන්ධ මාදන පර්වතයේ වැඩ ඉන්නවා පසේ බුදුරජාණන් වහන්සේලා 500ක්. මේ හාල් නැලියේ බත් ටික බුදුරජාණන් වහන්සේ විසින් පසේ බුදුරජාණන් වහන්සේලා 500කට බෙදනවා. ඒකත් අරගොල්ලන්ට පේනවා. අප්‍රමාණ ප්‍රීතියක්. අද පිරිනිවන් පාන්න ඉන්න පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් අපේ හාල් නැලියෙන් ජීවිතය ලැබුවා. ජීවිත දාණය ලැබුවා. ලෝකයට අනුකම්පාවෙන් තවත් කාලයක් උන්වහන්සේලා වැඩ ඉන්නවා අපේ දාණය නිසා.
සිටුතුමාට බොහෝම අමාරුයි දැන් බඩගිනි. දරා ගන්න බැරි හින්දා ගිහලා නිදාගත්තා. නිින්දෙන් ඇහැරුණා. ඇහැරුණාම පෙරටත් වඩා බඩගිනි. ඒ වෙලාවේ දේවියට කතා කරලා කියනවා මහදේවිය අර මුට්ටියේ දංකුඩේවත් තියනවද කියලා බලන්න. කියලා කිව්වා දැන් ඒ තරමටම ඉවසන්න බෑ. මේ වෙනකොට දේවිය මුට්ටිය හොදලා වහලා තියෙන්නේ. නමුත් කියන්නේ හොදලා වැහුවා කියලා. මම බලලා ඉන්නම් ස්වාමීනි කියලා යනවා. ඉතින් සඳහන් කරනවා ඒ යනකොටත් මුට්ටිය බත්තට වලින් පිරීලා කියලා. ධර්මයේ සඳහන් කරන්නේම උදාහරණේ පිපෙන්න ආසන්න වෙලා මෝරලා තියෙන සමම්පිච්ච මල් කැකුළු අන් ඒ වගේ විශාල බත්තට වලින් මුට්ටිය පිරීලා. අනේ ස්වාමීනි හරි ආශ්චර්යයි ස්වාමීනි වඩින්න කියලා ස්වාමියාට අඬ ගහලා බත් බෙදනවා. 5 දිනාටම බෙදනවා. මුළු දඹදිවට මේ මුට්ටියෙන් බත් බෙදනවා. ඊට පස්සේ කාලේ මේ නිවන් දකින ආත්මේ මේ බිරිඳගේ නම චන්ද්‍රපදුමා. ඇයි යාට චන්ද්‍රපදුමා කියලා කියන්නේ? එදා වම් අතින් බත් අරගෙන දකුණු අතින් මුළු රටටම බත් බෙදපු නිසා බොහොම සතුටින් වම් අතේ තියෙනවා නෙළුම් මලක ලකුණක්. දකුණු අතේ තියෙනවා චන්ද්‍රයාගේ ලකුණ. භික්ෂූන් වහන්සේලා 1,68,000කට 4 මාසයක් තිස්සේ දන් දෙනකොට ශාලාව පුරා දුවා පෙරහංකඩ අරගෙන වම් අතින් පෙරහංකඩේ අරගෙන දකුණු අතින් පෙරපෙරා දුන්න නිසා වම් පාදයේ තියෙනවා නෙළුම් මලක ලකුණක්, දකුණු පාදයේ තියෙනවා චන්ද්‍රයාගේ ලකුණ. එහෙනම් පදුම කියලා කියන්නේ නෙළුම් මල් වලට. ඒ නිසා මෙයාට නම තියෙනවා චන්ද්‍ර පදුමා. හඳ ලකුණයි නෙළුම් මලේ ලකුණයි අත් දෙකේ පාද දෙකේ තියෙන නිසා චන්ද්‍ර පදුමා කියලා නම් තිබ්බා. මේ ශ්‍රේෂ්ඨ අත්හැරීමකින් සංසාරයට ලැබෙන දේවල් ඒ කාරණාවයි මේ කතාවෙන් කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න අන්තිමට සමම්පිච්ච මල් වනයේට යනකොට බමුණු කියන්නේ යන්න එපා. මහා ශ්‍රමණයා මුණ ගැහෙන්න යන්න එපා. මේ භාග්‍යතුන් වහන්සේ සමම්පිච්ච මල් වනයේට වැඩලා ඉන්නේ මේ පිරිසට මේ ජීවිතෙන් මඟඵල ලබන්න පින් තියෙන බව දැකලා. සිටුතුමා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න එනකොට මට මේ මග දිගටම මිනිස්සු කිව්වා යන්න එපා කියලා. නමුත් ඒ කවුරුවත් කියන දේවල් සලකන්නේ මට භාග්‍යතුන් වහන්සේ දැක වැඳ ගන්න අවශ්‍ය නිසායි මම එන්නේ. අන්න ඒ වෙලාවේ තමයි අපි ධර්ම මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කරලා සිටුතුමාට ධර්ම දේශනාවක් කරන්නේ සුදස්සං වජ්ජමඤ්ඤේසං. සුදස්සං වජ්ජමඤ්ඤේසං මේ සඳහන් කරන්නේ අනුන්ගේ ස්වල්ප වූ වරද ඇතැම්මයි ඊටාම සුවසේ දකින්නවා. සුදස්සං වජ්ජමඤ්ඤේසං අනින්ගේ ස්වල්ප වූ වරද ඊටාම සුවසේ දකින්නවා. පුංචි වැරද්දක් තියෙන්නේ. නමුත් ඒක හරි පහසුවෙන් විවේචනය කර තැන් වල කියා යන්න මේ මිනිස්සු අනුන්ගේ වැරදි හරියට හොයනවා. අනුන්ගේ වැරදි හරියට දකින්නවා. ඉතින් මේ ධර්ම කාරණාව මීට වඩා දීර්ඝව විස්තර කරන්න කාලය නෙවෙයි නිසා. නමුත් මේ කාරණාව මෙහෙම කියහම අපිට තේරෙනවා අපිත් එක්ක ජීවත් වෙන අය තමන්ගේ වැරදි දහස් ගණන් තියාගෙන අනුන්ගේ පුංචි වරද මොනතරම් විචාරණය කරනවද කියලා. නැත්නම් ඒ වරදම කලින් මංගාවක් තිබුණා. අද මට ඒක අමතක වුණාසේ, මැරිලා උපන්නාසේ මං අනුන්ගේ ඒ වරදම විචාරණය කරන්න කොයිතරම් වෙහෙසෙන මහන්සි වෙන බවක් පේනවද? සුදස්සං වජ්ජමඤ්ඤේසං අනුන්ගේ වරද ඊතා සුවසේ දකින ස්වභාවයක් මිනිස්සු ගාව තියෙනවා. අත්තනෝ පන දුද්දසං තමන් ගාව තියෙන ඕන තරම් වැරදි. හැබැයි තමන්ගේ වැරදි එකක්වත් කතා කරන්නේ නැහැ. අනුන්ගේ වැරදිම තමයි මේගොල්ලෝ හොයන්නේ. තමන් ගාව තියෙන ඊට වඩා මහත් වූ වැරදි. අනුන් ගාව තියෙන පොඩි වැරදි ටිකක්. ඊට වඩා විශාල වැරදි තමන් ගාව තියෙනවා. කවදාවත් තමන්ගේ වැරද්ද හදාගන්න කල්පනාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සිටුතුමනි මේ අඥාන මිනිස්සු කල්පනා කරගෙන ඉන්නේ තමන් තිදරින් කරන දේවල් හොඳයි කියලා. තිදරින් කරන දේවල් පිළිබඳව මනසෙහි කල්පනාවක් නැතුව වැඩ කරන එක මේ අනුවන ලෝකයාගේ සිරිතයි. මොකද්ද මේ තිදර? තිදරින් කරන වැඩ සිහි කල්පනාවෙන් නොකරන එක අනුවන ලෝකයාගේ සිරිතයි කියලා දේශනා කරනවා. සිතයි, කයයි, වචනයයි.
මේ තුන්දර පාවිච්චි කළා තමයි දස අකුසල් කරන්නේ. ඉතින් නූගත් ලෝකයේ හැටි තමයි මේ තුන්දර පාවිච්චි කළා දස අකුසල් කරන එක. ඒක වැඩි හිතන්නේ නැහැ. හැබැයි විපාක දෙන්න ගත්තාම සංසාරේ ආත්ම කෝටි ගණන් විපාක දෙනවා සීමාවක් මායිමක් නැතුව. නමුත් අනුවනේ ඒක ගැන අද කල්පනා කරන්නේ. එහෙමනම් සිතින් කරන වැරදි කොච්චර බලවත්ද? සිත බොහෝ දෙනා සමහරලාට කල්පනා කරන්නේ කාය කර්මයේ බලවත් කියලා. එන්නට මේ ලෝකේ බලවත් මොන කර්මයේද? මනෝ කර්මයේම බලවත්. කාය කර්මයේ බලවත් නැහැ. අපිට හිතෙන්නේ මිනිහෙක් මරන්නේ අත් දෙක පාවිච්චි කරලා ඇඟ පාවිච්චි කරලානේ. එන්නට හිතෙන් මිනිස්සු මරන්නත් පුළුවන්. ඒ කර්මය හරි බලවත්. ඒක කොහොමද කරන්නේ? අපි මෙහෙම හිතුවොත් අපිත් එක්ක තරහ එක්කෙනෙක් ඉන්නවා. ඒ වුණාට ඉතින් උඩින් හොඳට කතා බහ කරනවා අපි දෙන්නම. හැබැයි අපි දෙන්නම හිත යටින් තරහයි. මම ගමනක් යනකොට මට හම්බ වෙනවා අර තරහකාරයා. ඉතින් හම්බ වෙලා කතා කරනවා. මාත් අහනවා කොහෙද යන්නේ? මෙයා කියනවා මං අහවල් දිහා යනවා. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. හා හොඳයි. පරිස්සමට ගිහිල්ලා එන්න. තෙරුවන් සරණයි. එහෙමත් කියනවා. හිත යටින් කල්පනා කරනවා ඔය යන ගමනේදී වාහනයකට යට වෙලා හරි මෙරියන් කියලා. හැබැයිවට මේ මිනිස්සයා ඒ ගමනේදී වාහනයකට යට වෙලා මැරෙනවා. ඒ මිනිස්සයා වාහනයකට යට වෙලා මැරුණා කියලා මට ආරංචි වෙන්නේ දවස් 2-3කට පස්සේ. නමුත් අර මිනිස්සයා යට වෙලා මැරෙනවත් එක්කම ඒ ප්‍රාණඝාත කුසලයේ මට ඇවිල්ලා ඉවරයි. මං එතන හිටියෙත් නෑ, මං ඒක දැක්කෙත් නෑ, මං ඒ වෙනුවෙන් කිසිම උපකරණයක් පාවිච්චි කළෙත් නෑ. නමුත් මනසින් කල්පනා කරාම වාහනයකට යට වෙලා මෙරියන් කියලා මැරෙන්න ඕන වාහනයකට යට වෙලා එහෙමුණොත් ඒ අකුසලේ එනවා. ඒ තරම් මනෝ කර්මයේ ඊටම ප්‍රබලයි. ඒ නිසානේ භාවනාව මේ තරම් බලවත් වෙන්නේ. මනස මුල් වෙලා ක්‍රියාත්මක වෙන නිසානේ. මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රය මේකට ඕන තරම් කරුණු ගෙන හැර දක්වනවා. ඊළඟට අවිද්‍යාව, දැඩි ලෝභය. අපි ගාව ලෝභකම් නැද්ද? අපි හැමෝම ගාව ලෝභකම් තියෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් මේ දැඩි ලෝභය කියලා කියන්නේ ඒකට නෙමෙයි. අවිද්‍යාව ඊටාම බලවත්. ඒ ලෝභය ඊටාම අකුසල සහිතයි. මෙතන දැඩි ලෝභය කියලා කියන්නේ අන්සතු වස්තුව මට හිමි වේවා. අනුන්ගේ වස්තුව ඒක මට අයිති වේවා කියලා කල්පනා කරන එක. අපි මෙහෙම කල්පනා කළොත් අපේ ගෙවල් ගාව ඉන්න මිනිස්සෙක් කෝටිපතියෙක් අපි එහෙම හිතමු. හැබැයි යාට දරුවෝ නැහැ, බිරින්දෑවරු නැහැ, දෙමව්පියෝ නැහැ, සහෝදර සහෝදරියෝ නැහැ. ඕනෑම දෙයකට එන්නේ අපේ ගෙදර. ඉතින් මහා කෝටිපතියෙක්. ඔහොම යන්නේන ගමන් දවසක අපිට කියනවා මං හදිස්සියේ හරි මැරුණොත් මේ සම්පත් මට දෙන්න කෙනෙක් නැහැ. මේ සම්පත් ඕගොල්ලන්ටයි. හදිස්සියේ හරි මැරුණොත් මේ සම්පත් ඕගොල්ලන්ට. එහෙම අපිට කියලා තියෙනවා. නැත්නම් අන්තිම කැමැති පත්‍රයේ මේක ඕගොල්ලන්ට පවර්ලා තියෙන. එහෙමත් කියලා තියෙනවා. දැන් මෙතෙක්කල් අපිට එයාගේ සම්පත් ගැන හැඟීමක් තිබ්බේ නෑ. නමුත් එදා ඉඳලා අර මනුස්සයාට හිසේ රදයක් හරි හැදුණා කියලා ආරංචිනකොට අපි කල්පනා කරනවා නම් මිනිහා ඉක්මනට මැරුණොත් නම් ඒ දේපොළ ටික ඔක්කොම අපිට. දැඩි ලෝභය. අනුන්ගේ වස්තුව ගසා කෑමේ අවිද්‍යාව කියලා කියන්නේ ඒකට. ඉතින් ව්‍යාපාද කියලා කියන්නේ ඉස්සෙල්ලා සඳහන් කරපු කාරණාවමයි ද්වේෂය. ඉතින් මේ තමයි සිතින් කරන අකුසල්. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර කයින් කරන අකුසල අපි පින්නතුන් සාමාන්‍යයෙන් අහලා කරලා දන්නවා. වචනෙන් කරන අකුසල බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා හරි බලවත්. අපි හිතන්නේ බොරුවක් කියනකොට අපි හිතන්නේ මේ බේරෙන්න, මේ බොරුව කිව්වොත් මට බේරෙන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ බොරුව කිව්වේ නැත්නම් මට ගුටි කන්න වෙනවා. ගුටි කන්න නෙමෙයි යකඩයක් රත් කරලා මගේ ඇඟේ උබනවා කියලා දැනගෙන හිටියත් ඒ බොරුව කියන්නේ නැතුව ඉන්න එක සැපයි. ඒ යකඩේ මගේ ඇඟේ තිබ්බ එක සැපයි. ඒ එක බොරුව මම නිරයට ගෙනහිල්ලා අවුරුදු කෝටි කීයක් මට විපාක දෙනවද කියලා කල්පනා කරන්න ඕනේ. ඒ කේලම, ඒ පරුස වචනය මට කොයිතරම් සංසාරේ විපාක දෙනවද කියලා කල්පනා කරන්න පුළුවන් නම් ඒක බැරි නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නූගත් ලෝකයා මේ තිදරින් කරන අකුසල් ගැන එච්චර හිතන්නේ නැහැ කියලා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා අන්තිම වචන දෙකෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා පරේසං හිසෝ වජ්ජානි ඕපුනාති යතහ බුසං. මේ අනුන්ගේ වැරදි
තමන්ගව වැරදි කෝටියක් තියාගෙන අනුන්ගේ පුංචි වරදක් දැක්කම මිනිස්සු කොහොමද කරනවා කියන්නේ? මේ වී වාගේ දේවල්, ධාන්‍ය වාගේ දේවල් කුල්ලකට අරගෙන උස්තැනකට ගිහිල්ලා හුලං කරනකොට අර දූවිලි කුණු ටික ඒ ප්‍රදේශයේ පුරාම පැතිරිලා යනවා. එහෙනම් මිනිස්සුන්ගේ චූටි අඩුපාඩුව දැක්කම මේ ඇතැම් මිනිස්සු ඒ චූටි අඩුපාඩුව රට පුරා පතුරෝ ප්‍රසිද්ධ කරලා අර මිනිස්යාගේ ආත්ම ගෞරවයට කැළල් කරනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ උදාහරණය තමයි වී ධාන්‍ය වාගේ දේවල් උස තැනකට ගිහිල්ලා හුලං කරනකොට කාටු පැතිරිලා යනවාසේ දුර්ගුණේ පතුරවන්න මිනිස්සුන් ගාව තියෙන පුදුම කැමැත්තක් කියලා. ඊළඟ වචනයෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා අත්තනෝ පන ඡාදේති කලින්ව කිතවා සටු තමන්ගේ තියෙන වැරදි ටික කොහොමද හංගගෙන ඉන්නේ? කුරුළු වැද්දෙක් කුරුල්ලු අල්ලන්න යනකොට කොලාතු කඩාගෙන මුළු ඇඟම කොලාතු වලින් වහලා තමන් ගහක් වාගේ ඉන්නේ කුරුල්ල රවට්ටන්න. කුරුල්ල රවට්ට නම් එයා යයි සමහර වෙලාවට. නමුත් මේ වැරදි වහගෙන කවද මේ රවට්ටගෙන තියෙන්නේ? එයා තමන් රවට්ටගෙන තියෙන්නේ. ඉතින් අනුන් නම් රැවට්ටුවත් කමක් නැහැ. තමන් රවට්ට ගන්නවා කියන එක ඊට වඩා පහත් වැඩක්. අනුන් රැවට්ටුවන එක මේ කියන්නේ අනුන් රවට්ටන්න කියන එක නෙමෙයි. අනුන් රවට්ටන එකේ සාමාන්‍ය සිරිත. ඉතින් මා විසින් මාව රවට්ටනවා කියන එක කොයිතරම් පල්ලැහැ වැඩක්ද? දැන් අන්න ඒ වාගේ වැඩ තමයි මේ මිනිස්සු කරන්නේ කියලා සිරිතුමාට මේ කාරණාව පැහැදිලි කරලා ධර්ම දේශනාවක් කළා. මේ දේශනාව අවසානයේ සිරිතුමා ඇතුළු සියලුම දෙනා අති උතුම් සෝවාන් කියන ආර්ය මාර්ගඵලය ලැබුවා. එනම් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා මේ පස්පව් දස කුසල් කියන දේවලුත් අතහැරලා දාන්න. ධන සම්පත් අතහැරලා දන් දෙනවා වගේම පස්පව් දස කුසල් කියන දේවත් අත්හරින්න. අර මොනවා අත් නොහැරියත් මේ දස කුසල් ටික අත්හරින්න පුළුවන් නම් ඔහු සංසාරේ දිනු. එනම් මීට වඩා ධර්ම දේශනාව දීර්ඝව දේශනා කරන්න කාල වේලාව නොවන නිසා මේ ධර්ම කාරණා ටිකෙන් තමන්ගේ ජීවිතේ පෝෂණය කරගන්න නුවණක්කාර සද්ධර්ම ශ්‍රවණය කළ කරුණු කාරණා දන්න මේ පින්නතුන්ට මේන් බොහෝ පිටුවහලක් සැලසෙයි නැවත නැවත සිහිපත් කෙරුවොත් කියලා කල්පනා කරනවා. එසේ නැවත නැවත දහම් කරුණු විමර්ශනය කරලා තමා විසින් තමාව රවටා ගන්නේ නැති ජීවිතයක් ගොඩනගා ගන්න ඔබ අප සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමින් භාග්‍යතුන් වහන්සේගේ මහත් වූ කරුණාවේ මහිමෙන් අපිට සදාකාලිකව කල්යාණ මිත්‍රයන් මුණ ගැහිවා, පාප මිත්‍රයන් ජීවිතේ දුරින්ම දුර වේවා. එතුලින් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න කල්යාණ මිත්‍රයන්ගේ එකතුවක් අපි රැස් කරගන්න කුසලයාගේ බලයත් අපි සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ පූර්ණ දායකත්වය පොතුහැර අරඹේ පොළ පොතු කුඹුර පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරීනි HMBM දසනායක මහත්මිය ඇතුළු ඥාති මිත්‍රාදීන් විසින් උතුම් අරමුණ පොතුහැර අරඹේ පොළ විසූ පරලෝසපත් හේරත් බණ්ඩා දසනායක මහතා ඇතුළු මෙම පුණ්‍ය කර්මයට සහභාගී වූ සියලු දෙනාගේ නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දායකත්වයේ දරන HMBM දසනායක මහත්මියගේ අද දිනට යෙදෙන උපන් දිනය වෙනුවෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කර ගැනීමත් සුජීවත්ව වෙසෙන CAHM මැක් අම්මා සහ DM උක්කු අම්මා මෑණිවරුන්ටත් සේසු සියලු ඥාති මිත්‍රාදීන්ටත් සහභාගී වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පුණ්‍ය කර්මයේ ප්‍රාර්ථනාවයි. ඊට අමතරව රටදැයි සමය වෙනුවෙන් දීපිදු පැවිදි උතුමන් ගිහි ප්‍රභූන් සහ අභීත රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ආබාධිත රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, ත්‍රිනිකායික අතිපූජ්‍ය මහානායක හා අනුනායක මාහිමිපාණන් වහන්සේලාටත් මෙම අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය අවසරයි වේනරිවේ ශ්‍රී උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනායක මාහිමිපාණන්ටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම අවසරයි කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම පූජනීය මහා සංඝරත්නයට දීර්ඝායුෂ නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර තියෙනවා.
පින් අනුමෝදන් කළ සියලු දෙනාටම අපි රැස් කරගත් පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කළ සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. අද දවසේ ජන්මදිනයේ සිහිපත් කරන ධර්මදේශනාවේ දායකත්වයේ දරන මෑණියන්ටත් රත්නත්‍රි ආනුභාවයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදා වේවා. තවත් চিරාත් කාලයක් මෙවන් ශ්‍රේෂ්ඨ පින්කම් සිදු කරගනිමින් තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නවා වගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට යහපතක් සිදු වෙන මෙවන් පින්කම් සිදු කරගන්න තවත් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ ධර්ම දානමය කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ අස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු